අපි අද කතා කරමු මං අපිට මේ මනසේ මායාවම තමයි දැනගන්න තියෙන්නේ නේද මේ මනසෙන් වෙන මේ මහා මායාව තුළනේ මේ සත්‍යය මේ එකතැන කැරකි ඉන්නේ ඉතින් මේ මනසේ මායාවම අපි කතා කරමු දෙකින් එහෙමයි මම යමක් කතා කරන්නම් ඊට පස්සේ හරහා ඔයගලන්ට තියෙන ප්‍රශ්න ඒ ගැන තව වැඩිදුර දැනගැනීම තියෙනවා නම් අහන්න හොඳයි දැන් මේ දැන් මෙතන දැන් මූලිකම ප්‍රශ්නය වෙලා තියෙන්නේ මමනේ නේ මම කියලා පුජ්‍යල ස්වභාවය මේ පුජ්‍යල ස්වභාවය තුල තමයි මේ සියලුම ප්‍රශ්න දුක කම්කටොළු මේ සියල්ලම මේ ඉපදීම කියන තැන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මමත්වය මගේ ඉපදීම සහ මම පිටින තැනදී මට බාහිරව ගොඩනගෙනා වූ ලෝකය මම මගේ අම්මා මගේ දරුවෝ මගේ ගෙවල් දොරවල් මගේ අම්මා තාත්තා ඉතින් ඔය සියල්ලම මනසක් තමයි මනසක නිර්මාණය මනසේ නිර්මාණය ඉතින් අපි ඇත්තටම අපි පුතඥ ස්වභාවයේදී මුලදී අපි මේ සියල්ලම සත්පුජ්‍යල ද්‍රව්‍ය වස්තු විදියට පවතින ස්වභාවයෙන්නේ මේ හැමම දැනගෙන හිටියේ අපි හැමෝම මේ මම සත්වේ මම පුජ්‍යලෙක් අම්මා තාත්තා සියල්ලම පුජ්‍යල වස්තු ඊට පස්සේ අනිත් අහස පොළව මේ ගෙවල් දොරවල් යානවාර මේ සියල්ල ද්‍රව්‍ය වස්තු මේවා පවතිනවා මේ පවතින ලෝකෙක තමයි මම ඉන්නේ මම ඉපදුනේ පවතින ලෝකෙක ඉතින් ඔය වගේ දැනගෙන ඉඳලා ඊට පස්සේ මේක ධර්මය තුල අපි මේක ස්වාගෙන යද්දි මේකේ සත්‍ය ස්වාගෙන යද්දි මේ සියල්ල මනසක් තුල සකස් වෙන මායාවක් කියලා අපි බුද්ධ වචනය තුල ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බිහි වෙලා මේ විශ්වය තුල අපිට දේශනා කරනවා මේ සියල්ල මනසේ මායාවන් බව. මේ විඥානය නැවති මායාකාරයගේ මායා ස්වභාවයේ ක්‍රියාකාරීත්වයක් බව අපිට අවබෝධ කරලා දෙනවා. එතකොට දැන් මේක මේ මනස සියල්ල මනසක් කියලා අපි දැන් සිහිය පවත්වනකොට දකිනවා මේක මනසක් කියන තැන දකිනවා. සිතක් හට ගන්නකොට ඒ හට ගන්න සිත තුලම මේ සියල්ල නිර්මාණය වෙන බවක් දකිනවා. ඉතින් දැන් අපි මේ සියල්ල මේ භව දුක නිවල්න මේ සසර ගමන නිවාලන්න බුදුන් වහන්සේ මෙතන අපිට උතුම් අරිහත් ඵලය කියන තැන පැනෙවුවේ මොකද්ද? චේතෝ විමුක්තිය කියන නේද? චේතෝ විමුක්තිය කියන්නේ මේ මනසෙන් සිතෙන් නික්මීම. සිතෙන් මිදීම. ඉතින් මේ සිතෙන් මිදින කියන තැන දැන් අපිට දැන් බුදුන් වහන්සේ අනිත් පැත්තෙන් හිට අපිට යමක් කරන්න කියලා දීලා නැහැනේ. යම් අවබෝධයක් ලබන්න තමයි බුදුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. කෑ පිහිනුවෙත් නැහැ, පිහිටා සිටියෙත් නැහැ කියලා ඕගතරණ සූත්‍රය දේශනා කරේ. එතකොට යමක් කරන්න වඩන්න දෙයක්ුත් නෙමෙයි. නමුත් මේ මනස කියන තැන අවබෝධ කරගෙන ඒකෙන් නිමිතෙන්නත් අවශ්‍යයි. ඒක මිදීමම තමයි මේ සසර දුක නිවවා කියන තැන ස්වභාවය.
එතකොට එහෙමනම් මේ මනස කියන ස්වභාවයෙන් මිදෙන්න නම් අපි මේ මනස කියන එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ මනස මායාවක් කියන කොහොමද මේක මායාවක් වෙන්නේ? කොහොමද මේක හැදෙන්නේ? දැන් මේ හැදෙන හැටි දැකීමමනේ අපිට මේ නිරෝධය වෙනවා කිව්වේ. ඒ කියන්නේ මේ සමුදය දැකීමම තමයි නිරෝධය වෙන්නේ. එතකොට එහෙනම් මේ මනස කියන්නේ සකස් වීමක්. නම් මේක සකස් වෙනවද? මේක සකස් වෙනවද කියලා අපි ප්‍රඥාවෙන් දැක්කොත් එයම තමයි මේ මනසෙන් නික්මීම කියන්නේ. ඒ කියන්නේ මනස සකස් නොවන බව දැකීම. අපිට ඒක මේ පංචස්කන්ධ උපාදානස්කන්ධ ඒ විදියට මේ නාම රූප වශයෙන් ඒ වගේ අරගෙන අපිට පැහැදිලි කරන්නත් පුළුවන්. අපිට ඊට වඩා අපි නිකන් ප්‍රායෝගිකව වගේ මේක දකින්න ගියොත් ප්‍රායෝගික ජීවිතේ දැන් පොඩි ළමයෙකුට උනත් තේරෙන්න පුළුවන් විදියකට දැන් සුනීතල සෝපාකල මේක තේරුම් ගත්තේ. නාම රූප මේ විඥාන ඕවා දැනගෙන නෙමෙයිනේ. එතකොට දැන් අපි වල මේ මම කියන ස්වභාවය ඉපදෙන්නේ කොහොමද කියලා දැන් මම මේ කියන දැන් අපි දැනගෙන හිටියේ කොහොමද? මම මව් කුසෙන් ඉපදුනා කියලානේ. දැන් අවුරුදු 7කට වැඩි ළමයෙක්ගෙන් අපි ඇහුවම ඔයා කොහොමද ඔයා ඉපදුනේ කියලා. එයා කියන්නේ මම ඉපදුනේ මව් කුසෙන්. ඔකනේ උත්තරේ. ඉතින් ඒ අවිද්‍යාව තුල ඒ මනසේ මායාව තුල ඒ ගොඩ නැගින ඒ පිළිතුර තමයි ඒක. මම ඉපදුනේ මව් කුසෙන්. ඉතින් අපි බලමු අතර මව් කුසෙන් එයා ඉපදිලාද කියලා. දැන් කුඩා ළමයෙක් ඉපදෙනකොට ඒ ළමයා එයා දැනගෙන හිටියද මව් කුසෙන් ඉපදුනා කියලා? ඉපදුනාගෙන මව් කුසක් ගැනවත් දැන් කිසිම නිමිත්තක් අනු නිමිත්තක් නැති ඒ ස්වභාවය තුල ඒ ප්‍රභාස්වර චිත අර යට ගිය දවස බ්‍රහ්මදත්ත කියන්නේ අන්නේ ස්වභාවයට. ඒකට ප්‍රභාස්වර වූ චිත්තයක සිතක ඔය මව් කුසක්වත් මව් කුසෙන් ඉපදිච්ච මමෙක්වත් හිටියද? ඒ කුඩා දරුවට මව් කුසෙන් ඉපදිච්ච මමෙක් හිටියේ නැහැ. මව් කුසක් තිබුණේ නැහැ. එක්තනින් ඉපදුණු මමෙක් හිටියෙත් නැහැ. දැන් ඒක පැහැදිලිනේ අපිට. දැන් අපේ කුඩාවදී අපි හිටපු ස්වභාවය අපිට දැනුන්නේ තුනට දැන් අපිට සාමාන්‍ය අපේ ප්‍රඥාව තුළ අපිට දැනෙනවනේ. කුඩා ලදරුවෙකුට ඉපදුනම එයාට මව් කුසකුත් නැහැ මමෙකුත් නැහැ. ඉපදිච්ච මමෙකුත් නැහැ. එතකොට යාට අම්මා කෙනෙක් හිටියද? අම්මා කෙනෙක් හිටියෙත් නැහනේ. මම හිටියෙත් නැහැ. අම්මා හිටියෙත් නැහැ. එතකොට මෙයාට මේ මව් කුසෙන්
මම නිර්මාණය වුණේ නැති බව දැන් පැහැදිලි ඉන්නේ අපේ ප්‍රඥාව තුළ. එතකොට මම කොහොමද මම කියලා හදාගන්නේ? මම ඉපදෙන්නේ කොහොමද මෙයාගේ? දැන් එයා මෙහෙම බලලා දැන් ඉපදුනාම එයාට පෙනීමක් තියෙනවා. ඒ පෙනීම තුළ මෙහෙම බලනකොට දැන් එයාගේ කියලා මේ දැන් මම කියලා ආගදාගත්තු මේ රූපෙ දිහාත් බලනවා. බාහිරෙත් බලනවා. ඒ කියන්නේ නිකම්ම එකම පෙනීමක්. ඒකේ පෙනීමක්. එකක් වෙන් වෙලා නැහැ. බලන දෙයක් බලන කෙනෙක් කියලා වෙන් වෙලා නැහැ. සියල්ල එකට පේනවා. ඉතින් එතෙන්දී දැන් ඒ රූපෙත් බාහිර අනිත් රූපත් බාහිර. දැන් අපි දැන් මේ පැහැදිලි කිරීමට බාහිර කියලා දැන් මම නම් කරාට එතන ඊළඟට බාහිරයක් යාට අහු වෙන්නේ නැහැ. ඒ සියල්ල එකම පෙනීමක්. වෙන් කිරීමක් නැහැ. එතකොට එතන ඒ වෙන් කිරීමක් හඳුනා ගැනීමක් නැති තැන ඇහෙන් කනෙන් තමයි යාට මේ මම නිර්මාණය වෙන්නේ. මම ඉපදෙන්නේ ඇහෙන් කනෙන්. දැන් ඇහෙන් ඒ කියන්නේ පෙනීම කියන ස්වභාවය තුල ඇසීම කියන ශබ්දයක් කරා මමයි කියලා ගැට ගහ ගන්නවා. එතකොට මෙයා මව් කුසෙන් ඉපදුනේ නැහැනේ. දැන් මේ දරුවගේ අභ්‍යන්තරේ ඉඳලා මම මේ කතා කරන්නේ. ඒතර මේ දරුවා මව් කුසෙන් ඉපදිලා නැහැ. ඒ කියන්නේ දරුවට මම. දැන් දරුවාටනේ දරුවා මම වෙන්නේ. එතකොට එයාගේ මම කියන ස්වභාවය මමත්වය දැන් ඒක මව් කුසෙන් ඉපදිලා නැහැ. මම කියන රූපේ ප්‍රතිරූපය. ඇහෙන් කනින් ගොඩ නැගුණා. එතකොට ඒ වගේම මේ අම්මා කියන රූපයත් අම්මා කියන කෙනත් එයාට ගොඩ නැගුණේ ඇහෙන් කනින්. පෙනීම තුල ඇසෙන්නා වූ ශබ්දයක් හටගන්නා වූ ශබ්දයක් තුල ඒ දෙක ගැට ගැහිලා අම්මා කියන කෙනා ස්වභාවය නිර්මාණය වුණා. එතකොට අම්මත් නිර්මාණය වෙලා තින්නේ ඇහෙන් කනින් මම නිර්මාණය වුණේ ඇහෙන් කනින්. එතකොට මේ ඇහෙන් අම්මා නිර්මාණය වෙනකොට දැන් මේ ඇහැට තියෙන්නේ මොකද්ද? පෙනීමක්නේ. ඇහැ කියන්නේ පෙනීම. දැන් මේ පෙනීමට අම්මා ලහු වෙනවද? ඒ පෙනීම තුල තියෙන්නේ මොකද්ද? පෙනීම තුල තියෙන්නේ යම්කිසි වර්ණ ස්වභාවයක්. වර්ණයක්. එතකොට මේ වර්ණය තුල අපි ස්පර්ශ කරනකොට ඒ පෙනෙන වර්ණයම නෙමෙයි ස්පර්ශ කරන්නේ. මොකද ඒ සිත එතන ගෙවිලා එතන නිරුද්ධ වෙලා වෙන සිතක් නේ ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට අර වර්ණය කියන සිත නෑ එතන. නමුත් අර එක දිගට අපිට වේගය නිසා දැනෙනවා ආයේ වර්ණය අත ගන්නවා කියලා. නමුත් ඒ අත ගෑවේ ඒ සිතනුත් නෙමෙයි වෙන සිතකින්. එතකොට ඒ අත ගන්නකොට ස්පර්ශ වුනේ අම්මා කෙනෙක්ද ධාතුවක්ද? ධාතු ස්වභාවයක් තමයි ස්පර්ශ වෙන්නේ. ඒතර මේ ධාතුව කියන්නේ අපි තියෙන දෙයක් නෙමෙයිනේ. ධාතුව කියන්නේ ඒක සිතන මට්ටමක්, සිතක ස්වභාවයක්. ඒ ඝන ස්වභාවය කියන එක.
එතකොට ඒ ස්පර්ශය තුල ඒ ධාතු ස්වභාවය, ඒ ඝන ස්වභාවය අපිට දැනුණා. එතකොට එතන අම්මා කියන ස්වභාවයක් පැනුනේ නැහෙනේ. එහෙම පැනුණා නම් එහෙනම් එතකොට තාත්තටත් එතන ඉන්න එපා අම්මා කියන ස්වභාවය. තාත්තටත් ඒ ඇහැට පේන රූපය තුල ඒ දැනෙන ස්පර්ශයට දැනෙන ඒ ඝන ධාතු ස්වභාවය තුල අම්මෙක් හිටියේ නෑනේ. තාත්තට සිටියේ බිරිඳා. එතකොට මට ඉන්නවා අම්මෙක්. එතකොට එහෙමනම් කවදාවත් ඒ රූපය තුල අම්මලා ඉඳලා නෑනේ. ඒ පෙනෙන රූපය තුල පෙනෙන මට්ටමින් පෙනීම තුල ධාතු ස්වභාවයෙන් හෝ වර්ණ රූප ස්වභාවයෙන් හෝ ඒ පෙනීම තුල අම්මා කියන උපාදාය රූපය තිබිලා නෑනේ. අම්මා කියන උපාදාය රූපය එදා තිබුණෙත් නෑ, දැන් තිබුණේ නෑ, අතීතේ තිබෙන්නේ නෑ, තිබිලම නෑ. එහෙමනම් ඒ රූපය තුල අම්මා කියන උපාදාය ස්වභාවය පනවන්නම බැරි නම්, තිබිලම නැත්තම්, ඉපදිලාම නැත්තම්, එහෙනම් එතන අනාත්ම ස්වභාවයක් නේද පවතින්නේ. එතන සත්‍ය පුද්ගල ස්වභාවයක් අපිට පනවන්න බෑ. එහෙනම් ඒ රූපය, ඒ පෙනීම කියන ස්වභාවය අනාත්මයි. එතකොට එමනම් ඒ දකින්න ඇස, එතකොට ඒ රූපය දකින්න ඇස, ඒ පෙනීම දැන් ඒ ඇස කියන්නේ දැන් අපි ගත්තොත් දැන් මේ ඇස කියන එක ගත්තොත් අපි ගත්තොත් දැන් මේ බබාගේ මස් ඇහැ කියන එක. එතකොට එතනත් ඒ ඇස කියලා ඒ හඳුනා ගන්න බවක් නේ. ඒත් උපාදාය රූපයක්. දැන් එතන ස්පර්ශ කරොත් අපි කටුවකින් යන්නොත් හරි අපිට එන්නේ කායික වේදනාව. ධාතු ස්වභාවයක්. ඝන සංඥාව. එතකොට එතනත් ඒ ධාතු ස්වභාවය තුල පැනවිලා නැහැනේ. එමුණා එතනත් පවතින්නේ අනාත්ම ස්වභාවය. එහෙනම් ඒ ඇසත් අනාත්මයි, රූපයත් අනාත්මයි. ඒ රූපය තුල අම්මා ඉඳලත් නැහැ. ඒ ඇස තුල අම්මා ඉඳලත් නැහැ. දැන් අනිත් පැත්තෙන් ගත්තොත් රූපය තුල අම්මා නැත්තම් ඇස තුල අම්මා පිටන්නත් බෑනේ. එතකොට රූපයත් අනාත්ම ස්වභාවයක්. ඒ දකින්න ඇසත් අනාත්ම ස්වභාවයක්. එතකොට මේ ඒ රූපය තුල ඒ පෙනීම තුල ඒ වර්ණ තලය තුල අම්මා කියන උපාදාය රූපය නැත්තම් අම්මා කියන උපාදාය රූපය එතන පනවන්න බැරි නම් එහෙනම් එතන විඥානය හටගෙන නැහැ නේද? එතන සිත, ඒ මනස එතන හටගෙනද? දැන් ඒ වර්ණ රූපය තුල
අම්මා කියන උපාදාය රූපය ඔබට හවු වෙන්නේ නැත්තම් ප්‍රඥාව තුළ. එහෙම දෙයක් කවදාවත් ඉපදිලා නැතිනම්, පැවතිලාම නැතිනම් ඔබට ඒ රූපය තුළ විඥානය හටගන්නේ නැහැ නේද? එතකොට මේ බාහිර රූපය තුළ ඔබට විඥානය පනවන්න බැහැ නේද? අම්මා කියලා විඥානය කියන්නේ මොකද්ද? දැන ගැනීම. විඥානය කියන්නේ මේ තියෙන දෙයක් නෙමෙයි, දැන ගැනීමට කියන ස්වභාවය. ඒ දැන ගැනීම කියන ස්වභාවයට දාගත්තු නමක් තමයි මේ විඥානය කියන්නේ. මනෝවිඥානය. එතකොට යමක් දැනගන්නවාද ඒ දැනගන්නා තැනම තමයි විඥානය හටගන්නේ. ඒ දැන ගැනීමම තමයි විඥානය. ඉතින් එතකොට මේ බාහිර රූපය තුල අම්මා නැමැති උපාදාය රූපය ඔබට හමු වෙන්නේ නැත්තම්, එහෙම දැන ගැනීමක් නැත්තම්, එහෙනම් එතන විඥානයක් හටගෙනද? එතන මනසක් හටගෙනද? මනස සකස් වෙලාද? එහෙම සකස් වෙන්න බෑ නේද? එහෙනම් බාහිර රූපය තුල ඒ විඥානය සකස් වෙලා නැත්තම්, එහෙනම් ඒක දැනගන්න. ඒ විඥානය සකස් වෙලා නැහැ කියන්නේ එහෙනම් එතන දැන ගැනීමක් පැනවෙන්නේ නැහැ එතන. එහෙනම් එතන රූපයක් පැනවෙන්නේ නැහැ අපිට. එහෙමනම් ඒ බාහිර රූපයක් පැනවෙන්නේ නැත්තම් ඒ දකින්න අභ්‍යන්තරයේ ඇසක් හැදෙනවද? ඇසක් පැනවෙනවද? ඇස කියන්නේ දැන ගැනීමක් නේ. මනසේ දැන ගැනීම. බාහිර රූපය කියන්නේ විඥානික දැන ගැනීම. එතන උපාදාය රූපය, අම්මා කියන උපාදාය රූපය එතන තිබිලම නැති බව. එතනම ඉපදිලාම නැත්තම් එතන දැනගන්න විඥානයක් සැකසিলা නැහැනේ, සැකසিන්නේ නැහැනේ. ඉතින් ඒ බාහිර රූපය තුල විඥානය සැකසෙන්නේ නැත්තම් ආය ඇතුලේ සැකසෙනවද? ඒකට ඇතුළයි එළියයි කියලා දෙකක් තියනවාද එතන? එහෙනම් මේ මනස සැකසিলাම නෑ නේද? මේ මනසේම නම් එදා සැකසিলাත් නෑ, මේ දැන් මොහොතේ සැකසিলাත් නෑ, සැකසෙන්නෙත් නෑ, අනාගතේ සැකසෙන්නෙත් නෑ. අපි සකස් වෙන බව දැනගන්නේ අපි සකස් කර ගන්නවා අවිද්‍යාව තුළ. එතකොට දැන් මේ සිත සකස් වෙන්නේ බාහිර රූපයක් තුලද අභ්‍යන්තර රූපයක් තුල තමා තුලද? දැන් ඔය විදිහේ ප්‍රශ්නකුත් පවතිනවනේ. එහෙමනම් මේ සිත අපි සිත සකස් නොවන බව දැනගත්තා. ප්‍රඥාවෙන් දැක්කා. අපි දැන් ඒක මේ විදියට දකිමු.
දැන් ඔබ අම්මව දකිනවා. අම්මා දකිනකොට ඔබට ඒක බාහිර රූපයක් විදිහටනේ ඔබට දැනෙන්නේ. ඒ පෙනීමක් තියෙනවා එතන. දැන් ඔබ අම්මා කියලා එතන පිළිගනෝ ගත්තත් එතන බාහිර රූපයක් කියන ස්වභාවය හරි ඔබ දකිනවා. එතකොට ඒ පෙනීම පවතින්නේ බාහිරින් නේද ඔබට? ඒ සියලු පෙනීම් පවතින්නේ බාහිරින්. එතකොට ඔබ හිතනවා දැන් අම්මා කියලා දකිනකොට ඒ හිත සැකසෙන්නේ ඒ අම්මා කියන රූපය තුලද? දැන් අම්මා කියන රූපය තුල සිත සැකසෙන්න විදියක් නැති බව ඔබට දැනෙනවනේ. දැන් ඔබ ගහ දිහා බලනවා. එතකොට ඒ ගස කියන සකස් වෙන හිත ඒ සකස් වෙන්නේ ගහ තුලද? නෑ. ඔබ ගහ කියලා දැනගන්නවා. එතකොට ඔබ ඒක දකින්නේ බාහිරින් දකින විදියට. පෙනීම තුල. ඇසීමත් ඒ වගේ. එතකොට ඒ ගස තුලද ඒ සිත සකස් වෙන්නේ? අම්මා දිහා බැලුවනම් අම්මා කියලා අඳුරගත්තා නම් අම්මා තුලද සිත සකස් වෙන්නේ? දැන් ඔබ හිතනවා අම්මා දිහා බැලුම ආය අම්මා කියලා එතන රූපය තුල සිත සකස් වෙනවා කියලා. ඉතින් ඒ රූපය තුල සිත සකස් අම්මා කියන රූපය තුල සිත සකස් වෙන්න බෑ කියලා. ඒ ගස කියන රූපය තුල සිත සකස් වෙන්න බෑ. ඔබ හිතනවා ඒ සිත දැන් අම්මා කියලා මම සකස් කරගත්ත සිත. ගස කියලා මම සකස් කරගත්තා ඒ රූපය තුල. ඒ රූපය පෙනීම තුල මම සිත සකස් කරගත්තා අම්මා කියලා ගස කියලා. එතකොට ඒ වගේම ඔබ දැන් මේ ඔබේ රූපය දිහා බලනවා. මේ රූපය දිහා බලනකොටත් එතකොට ඒකත් ඔබට බාහිරින් පේන්නේ. එතකොට මම කියලා සකස් කරගන්න. එතකොට ඒක කොහෙද සකස් වෙන්නේ? දැන් ඔබ දිහා බලලත් ඔබ මම කියලා සකස් කරගන්නවා. අම්මා දිහා බලලා අම්මා කියලා සකස් කරනවා. ගස දිහා බලලා ගස කියලා සකස් කරනවා. මේ සියල්ල බාහිරින් පේන්නේ. එතකොට මේ හිත කොහෙද සකස් වෙන්නේ? අම්මා කියන රූපය තුල සකස් වුණාද නැත්නම් මේ මම කියන රූපය තුල සකස් වුණාද? ඉතින් මම කියන රූපය තුල සකස් වෙන්න බෑ. ඒකත් බාහිරින් පේන්නේ. එහෙනම් ඔබට මේ ඔබ කියන රූපය තුල කවදා සිත සකස් වෙලා බව දැනගන්නවද? සිතක් සකස් වෙලා පවතිනවද? ඒ සිත සකස් වෙන තැනක් ඔබට පණවන්න පුළුවන්ද? ඒ සිත සකස් වෙනවාම කියන්නේ මොකක්ද? දැන ගැනීම. එතකොට මේ දැන ගැනීමම බොරුවක් නම් ඒ සිතේ සකස් වීමත් බොරුවක් නේද? එහෙනම් ඒ දැන ගැනීම බොරුවක් නම් සිතක් කියන එක කවදාවත්ම සකස් වෙලා නැහැ නේද? එතකොට ඔබ නැවත යනවා නේද අර අලුත් උපන් දරුවා ස්වභාවයට?
මේ සිත කියන එක සකස් වෙන තැනක් පනවන්නත් බෑ. සකස් වීම පනවන්නත් බෑ. දැන් වීඩියෝ එකකින් හරි මොකකින් හරි දැන් ඔබේ අම්මා තාත්තා දරුවෝ දකිනවා. අපි හිතමු මොකක් හරි වීඩියෝ කරපු එකකින් ඔබ ඒ වීඩියෝ එක තුල ඔබ දකින ඔබේ දරුවෝ අම්මා තාත්තා. එතකොට ඔබ කියනවා මේ අම්මා මේ තාත්තා මේ දරුවා කියලා. එතකොට ඇත්තටම ඒ දැන් ඔබ හිතනවනේ ඇත්තට මේ වීඩියෝ ඒ දර්ශනය තුල ඇත්තටම අම්මා තාත්තා දරුවා ඉන්නවද? එතකොට ඇත්තටම ඒ වීඩියෝ එක තුල ඉන්න අම්මා තාත්තා දරුවෝ සිතක් තියනවද? ඔබ හිතන්න දැන් ඔබ දුරක ඉන්න අම්මත් එක්ක ස්කයිප් එකෙන් කතා කරනවා නැත්නම් WhatsApp එකකින් හරි කොහෙන් හරි අපි වීඩියෝ කෝල් එකකින් කතා කරනවා කියලා. එතකොට ඔබට ඔබේ අම්මා හම්බ වෙනවනේ. ඇත්තට මේ ස්ක්‍රීන් එක තුල අම්මා ඉන්නවද? ඔබට අම්මගේ හිතකුත් හම්බ වෙනවනේ. අම්මා හිතනවා අම්මා හිත කතා කරනවා. ඉතින් ඇත්තට මෙතන හිතක් තියනවද? ඉතින් දැන් ඕක අනිත් පැත්තට ගන්නකෝ ඔබේ ඇසට. දැන් ඒ වීඩියෝ ස්ක්‍රීන් එකම නෙමෙයිද ඔබේ ඇසත්? ඒ ස්ක්‍රීන් එකේ වෙන ක්‍රියාවලියම නෙමෙයිද ඔබේ ඇස තුල සිද්ධ වෙන්නේ? එතකොට දැන් ඔය ස්ක්‍රීන් එකේ කතා කරපුව අම්මයි තාත්තා දරුවෝ ඔබේ දැන් ඇස් ඉදිරි පිට ඉන්නවා. ස්ක්‍රීන් එකේ නෙමෙයි ඇස් ඉදිරි පිට. එතකොටත් ඔබේ දකින්නේ අර ස්ක්‍රීන් එකේ දකින්න විදියටම නේද? ඔබේ ඇස කණ්ණාඩියක්. ඔබේ ඇස ඒ ස්ක්‍රීන් එකක් වගේ. අපි ටීවී එකක වැටෙන රූප මේ යම් ස්ක්‍රීන් එකක වැටෙන ඒ රූප ඒ සමානයි ඔබේ ඇස. එතකොට ඒ පෙනීම ඉදිරි පිට ඔබ දැක්කත් ඒ දකින්නෙත් ඒ වගේ ඒ ස්ක්‍රීන් එකක වැටෙන රූප වගේ නේද? ඔබේ ඇසට පෙනෙන්නේ. එතකොට එහෙමනම් ඒ ඇස් ඉදිරි පිට දකින්නකොටත් ඔබට ඒ පෙනෙන රූපය තුල අම්මෙක් දරුවෙක් හම්බ වෙනවද? ඒ අම්මා කියලා ඒ දකින්න රූපය තුල සිතක් තියෙනවද? ස්ක්‍රීන් එකේ දකින්න අම්මට සිතක් පනවන්න ඒ රූපය තුල සිතක් පනවන්න බෑ වගේ. දැන් මේ ඇහෙන් පේන රූපය තුල ඒකමනේ ස්ක්‍රීන් එකේ වෙන්නේ. දැන් ඔබ කණ්ණාඩියක් ඉදිරි පිටට ගියොත් දැන් ඔය කණ්ණාඩිය තුලින් ඔය කණ්ණාඩිය ඉස්සරහා ඔය ලොකු කණ්ණාඩිය කියලා හිතන්න. දැන් ඔය කණ්ණාඩිය ඉස්සරහා ඔබේ අම්මා තාත්තා දරුවෝ ඔක්කොම ඉන්නවා. ඔබ හිතන්න මේ විශ්වයේ තියෙන ඔබ දන්න කියන හැමදේම ඔය කණ්ණාඩි ඉස්සරහා දැන් තියෙනවා කියලා මේ වෙලාවේ. එතකොට ඔබට ඔය කණ්ණාඩිය තුල ඔබේ ප්‍රඥාවට හසු වෙනවනේ එතන පවතින්නෙම යම්කිසි සෙවණලි රූප කියලා. ඒ මොහොතේ හටගත්ත සෙවණලි රූප. කණ්ණාඩිය තුල ඔබට රූප හම් වෙන්නේ නැහනේ. ඔබ ඒක ප්‍රඥාවෙන් දකිනවා. එතකොට ඒ කණ්ණාඩියෙන් පේන ඒ සියලුම පුජ්‍යලයන් තුල ඔබට සිත් හමු වෙන්නේත් නැහනේ.
අම්මා තාත්තා අයියා අක්කා නංගිලි කියලා උපාදාය රූප හම්බෙන්නෙත් නැහැ. හම්බ වෙන්න බැහැනේ කණ්ණාඩිය තුල. එතකොට දැන් ඔබේ රූපයත් එතන පේනවා කණ්ණාඩිය තුල. ඒකත් අර වගේම සෙවණෙලි රූපය. එතන මේ කණ්ණාඩිය තුල එතකොට ඔය මම කියලා ගන්න උපාදාය රූපය කණ්ණාඩිය ඇතුලේ නැහැනේ. වර්ණ චිත්‍රයක්. එතකොට ඒ චිත්‍රය තුල හිතක් තියනවද? ඒත් නැහැනේ. ඉතින් ඊළඟට ඔබ බලනවා එහෙම පහත් වෙන ඔබ ඔබේ ඇඟ දිහා බලනවා. ඉතින් ඒකත් අර කණ්ණාඩියෙන් බැලුවා වගේමනේ. කණ්ණාඩියට වැටුණ රූපය වගේමයි නේද ඔබ මෙහෙම බලනකොට ඔබේ දිහා. මොකද මේ ඇසට මම අම්මලා තාත්තලා ඒව ඉන්නේ නැහනේ. ඒව නැහනේ ඇසේ. ඇසේ තියෙනවා යම් මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන යම් වර්ණ තලයක් විද්‍යාමාන වෙනවා. මෙවීමක්. ඒතර කණ්ණාඩියෙන් බලලා එතන සෙවණලි රූපයක් එතන මමෙක් නෑ එතන සිතකුත් නෑ කියලා නිගමනය කරලා මෙහෙම බලලා කියනවා එතන මමෙක් ඉන්නවා ඒකේ සිතක් තියෙනවා කියලා. ඔන්නෝක තමයි මානසික මායාව. තමන්ම හදාගෙන තමන්ම බැට කරනවා. එතකොට ඒ වගේම දැන් අර ඒ කණ්ණාඩිය තුලින් දැන් ඔබ දැක්ක ඒ ද්‍රව්‍ය වස්තු සියල්ලම මං කිව්වේ මේ විශ්වය ඔබ දන්න සියලුම දේ කණ්ණාඩිය ඉදිරි පිටට තියන්න කියලා. එතකොට ඔබ දකින්නවනේ දකින්නකොට ඔබ දන්නවා එතන ඒ කණ්ණාඩිය තුල එහෙම දේවල් නැති බව. ඒ සෙවණි රූප බව. ඊට පස්සේ ඔබ ඒ කණ්ණාඩිය වෙන්න. ඔබ ඒ කණ්ණාඩිය වෙලා ඔබ ඉදිරි පිට දැන් අර සියලු ද්‍රව්‍ය වස්තු රූප ටික තියෙන පවතිනවා. මේ විශ්වයම කියලා හිතන්නකෝ. ඔබ තමයි ඔබේ පෙනීම තමයි ඒ කණ්ණාඩිය. එතකොට ඔබට ආව වෙනවද එතන අම්මලා තාත්තලා කිවල් දොරවල් යාන වාහන දරුවෝ විශ්වය ග්‍රහලෝක ඉර හඳ තාරකා හම්බ වෙනවද? ඉතින් ඒකම නේද මේ හැම මොහොතෙම සිද්ධ වෙන්නේ. දැන් මේ කණ්ණාඩිය ඇස ඔබ වුණොත් ඔබේ කන ඒ කණ්ණාඩිය වුණොත් ඇස කණ්ණාඩිය වුණොත් ඔබේ දිව කණ්ණාඩිය වුණොත් ඔබේ නාසය කණ්ණාඩිය වුණොත් ඔබේ කය කණ්ණාඩිය වුණොත් ඔබට කවදාවත් මේ මම කියන පුජ්‍යලේ හම්බ වෙන්න පුළුවන්ද? මම කියන පුජ්‍යලයේ කටහඬක් හම්බ වෙන්න පුළුවන්ද? මගේ ගඳ සුවඳ, මගේ රස, මගේ ස්පර්ශය. එහෙම දේවල් හම්බ වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ දරුවෝ, මේ ගෙවල් දොරවල්
මේ මගේ මේ කෑම රස මේ කෑමේ රසයි මේ කෑම හොඳයි නරකයි මේ ආකාරයේ මේ කෑම මේ පළතුරු මේ එළවලු මේ මස් ඒ වගේ දේවල් ඔබට හම්බ වෙනවද මේ පිච්ච මලේ සුවඳ මේ අසූචි ගොඩේ ගඳ එහෙම හම්බ වෙනවද ඔබට මේ මගේ කටහඬ මේ අම්මගේ කටහඬ මේ දරුවගේ කටහඬ එහෙම දේවල් හම්බ වෙනවද එහෙමනම් ඔබට එවැනි උපාදාය රූප හමු වෙන්නේ නැත්තම් එතන හිත සකස් වෙනවද හිත සකස් වෙන්නේ නැත්තම් එතන ආයතන ගොඩ නැගෙනවද ඔබට දකින්න යමක් ඔබට ඔබ කියලා කෙනෙක් හමු වෙන්නේ නැත්තම් ඔබට අම්මා තාත්තා බාහිරේ කියලා දෙයක්වත් හමු වෙන්නේ නැත්තම් ඒ සියලු ස්වභාවයන් එකම නම් ඔබට වෙන් කළා දකින්න මම බාහිර කියලා වෙන් කිරීමක් හම්බ වෙනවද එහෙම වෙන් කිරීමක් හම්බ වෙන්නේ නැත්තම් එහෙම වෙන් කිරීමක් හම්බ වුණොත්නේ ඔබට ඒ බාහිරේ දකින්න ඇහක් බාහිරේ අහන්න කනක් අවශ්‍ය වෙන්නේ ඒ දෙක ඒව නිර්මාණය වෙන්නේ ඔබට ඒ ත්‍රි ස්වභාවය ගොඩ නැගෙන තැනදී එතකොට ඔබට කවදාවත් මේ බාහිරින් මේ උපාදාය රූප හමු වෙලා නැත්තම් ඒ කියන්නේ බාහිරේ හිත සකස් වෙන්නෙම නැහැ එහෙනම් ඒ බාහිරින් හිත සකස් වෙන්නේ නැත්තම් ඔබට හිතක් කවදාවත් පැනවෙනවද මේ හිත කියන්නේ උඩ තියෙන එකක්ද තිබිච්ච එකක්ද එහෙම දෙයක් තියෙනවද මේ හිතක් කියලා දෙයක් තියෙනවද එතකොට මේ හිත මේ සකස් වෙන්නේ බාහිර රූපයකවත් මේ රූපය තුලවත් නොවන බව දැන් දැක්කනේ එතකොට දැන් ඔබ
නිදා ගන්නකොට ඔබ ගැඹුරු නිින්දට ගියාම එතනදි මොනවද ඔබට හම්බ වෙන්නේ? ඔබට ඇහැක් හම්බ වෙනවද? කනක්, නාසයක්, දිවක්, කයක් හම්බ වෙනවද? ගැඹුරු නිින්දේදී ඔය පහම නැහැ. ඔය පහම ගැන කතා කරන්න බෑ අපිට. පහම නෑ නෙමෙයි, එතන පහ ඉපදිලාම නෑ. එහෙමනම් එතන ඒ මනස ගැන මොකද්ද හිතෙන්නේ? එතන මනස සකස් වෙනවද? දැන් අපි කලින් දැක්කනේ මනස මේ රූපය තුලවත් බාහිර රූපය තුලවත් නෙමෙයි සකස් වෙන්නේ කියලා. අපිට හිම පනවන්න බෑනේ. බැරි වුණානේ. එතකොට තද නින්දේදී ඔබට ඇසක් පනවන්නත් බෑ. කනක් පනවන්නත් බෑ. නාසයක් පනවන්නත් බෑ. දිවක් පනවන්නත් බෑ. කයක් පනවන්නත් බෑ. එතකොට එතන සකස් වෙලාම නෑ නේද කොහෙවත් සිතක්. එතකොට රහත් ස්වභාවය කියන තැනයි. එතකොට පෘථග්ජනයාගේ ඒ තද නින්දයි ඒ දෙකම එකක් නෙවෙයිද? ඒ පෘථග්ජනයා තද නින්දට වැටුණාමයි රහතන් වහන්සේ කෙනෙක්. කෙනෙක් කියනෝ නෙමෙයි මම හිතන පුජ්‍යල ස්වභාවයක් දැන් මෙතන අපිට බලන්න කොහේ ඉන්න පුජ්‍යලයේද ඒ ස්වභාවයක් ගැන මම මේ කතා කරන්නේ. එවැනි ස්වභාවයක්. එතනකොට එතන අඩ නින්දති මොකක්ද වෙන්නේ? අපි සිහින දකින්නවනේ. ඒ සිහින දකින්නකොට එතන ඒ පෘථග්ජනයට දැන් ඒ සිහිනය තුල අපිට ඒ සිහිනය වෙලාවේදී එතකොට මම ඉන්නවා. මගේ කය දැනෙනවා. ඒතර මට එතන කයක් තියෙනවනේ. මට ගැහුවොත් දැනෙනවා. යමක වැදුනොත් ඒ වෙලාවට රිදෙනවා. හීනේ ඇතුලේ. ඔක්කොම තියෙන දේවල් පේනවා. කතා කරන ශබ්ද ඔක්කොම ඇහෙනවා. කනකොට රස දැනෙනවා. ගඳ සුවඳක් දැනෙනවා. එතකොට ඒකත් දැන් මේ වගේ නේද? මේ දැන් ඉන්න වගේ නේද එතන? දැන් මේ හීන ලෝකෙන් ආයේ ඇහැරුණාම අපිට එතන ඒ කයක්වත් එතන ඒ දැක්ක ඒ හීනේ සැරිසරපු මම හම්බ වෙච්ච යාළු මිත්‍රයෝ කෑපු දේවල් කතා කරපු දේවල් ඒ දැනෙච්ච කිසිවක් ගැන අපිට පණවන්න බෑනේ. අපි දන්නවනේ ප්‍රඥාවෙන් එතන නූප කියන්නේ ඉපදිච්ච තිබිච්ච දෙයක් නැති කරලාම නෙමෙයිනේ. එතන නූපදින ස්වභාවයක් නේ එතන තිබුණේ ඒ හීනය තුල.
ඉතින් ඔය රහතන් වහන්සේ කියන්නේ ඔන්න ඔය හීනයක් ක්‍රියාත්මක වෙනවා. ඔය හීනෙට අවදි වෙලා ඉන්නවා. හීනෙත් එක හීනය ඇතුලේ හීනේ කෙනා වෙලා යනව නෙමෙයි. ඒ තමයි පෘථග්ජනය. මේ හීනෙට හැරිලා ඉන්නවා. එතකොට හැරිලා හිටියත් හීනයක් එතන නිදාගත්තත් එතනත් මුකුත් නැහැ. ඊළඟ පුතඥයට නිදාගත්තමත් එතන අපි හිතමු හීන දකින්න කියලා එතනත් යම් ස්වභාවයක මම ඉන්නම තද නින්දදී මේ මම නැහැ. නමුත් ඇහැරුණාම එයා මේ තුන් ලෝකයේ අල්ලගෙන අතීත අනාගත වර්තමාන කාල තුනටම ඇවිල්ලා තියෙන ලෝකෙක නිර්මාණය වෙනවා. එතකොට ඒ රහත් ස්වභාවය කියන තැන නින්දත් එකයි ඇහැරිලා හිටියත් එකමයි. එතකොට හීනය තුල හීනට හැරුණොත් ඔබට හීනය තුල ඇත්තටම ඉන්න මම කම්බ වෙන්නෙත් නෑ. යාළු මිත්‍රයෝ ඒ කෑම බීම ඒ සියල්ලම හීනයක්. එතකොට එතන යාළුවෙක් කියලා එහෙම ස්වභාවයක් නෑ. කෑම කියලා එහෙම ස්වභාවයක් නෑ. සියල්ලම මේ මොහොතේ මේ මැවිලා තියෙන මායාවක්. එතකොට ද්‍රව්‍ය වස්තුල පුජ්‍යල කිසිවක් එතන නෑ. ඒ බහිනට අවදි වුණා. එතකොට රහතන් වහන්සේ සිහිනට අවදි වුණා කියන්නේ එතනත් යාට ඒ දකින්න මම කියලා රූපෙකුත් නෑ. එහෙම මම කියලා පනවන්න කෙනෙකුත් නෑ. ඒකත් ඒ වෙලාවේ විද්‍යාමාන වීමක් විතරයි. අනිත් සියල්ලම ද්‍රව්‍ය වස්තු සියල්ලම ඒකීයව ඒ මොහොතේ ඒ පැනවෙන හීනයක්. එතකොට මම කියලා දැනගැනීමකුත් නැත්තම් එතන මම කියලා හිත සකස් වීමකුත් නැහැ එතන. මම සකස් වෙන්නේ නැහැ. කියන්නේ මමත් සකස් වෙලාම නැහැ එතන. ඒ කියන්නේ මේ සිත එදා සකස් වෙලත් නෑ මේ මොහොතේ සකස් වෙන්නෙත් නෑ මතුවට සකස් වෙන්නෙත් නෑ. ඒ මොකද සකස් වෙන්නේ නැත්තේ එහෙම එකක් නැති නිසා. තිබිලා නැති කරනවා නෙමෙයිනේ. දැන් මම හිටිය දාර ළමයා ඉපදෙන තැන ඒ මව් කුසින් ඉපදුනේ නෑනේ. ඊට පස්සේ අපි කොන ඇහින් කයින් මම උපද්දගත්ත කියලා දැන් ඇහින් කනුත් දැන් හිටියද මම දැන් මේ බලාගෙන ගිය ටිකේ දැන් ඇහෙන් කනින් මම හිටියෙත් නෑනේ. එහෙනම් කොහෙවත් කොතනදිවත් කවදාවත් මේ මම ඉඳලා නෑනේ. එතකොට අම්මා උපද්දගත්තෙත් ඇහෙන් කනින් කිව්වනේ. එතකොට දැන් අපි බලන් යනකොට එතකොට එතනත් අම්මා තාත්තලා කවුරුත් ඉඳලා නෑනේ. ඉතින් මේ හිත එහෙමනම් කොහෙදිවත් සකස් වෙලා නෑනේ. සකස් වෙනවා වගේ පෙන්නනවා නේද? ඉතින් ඕක තමයි දකින්න තියෙන්නේ. මේ හිත සකස් වෙනවා කිය අපි මේ බොරුව තුලම ඉන්නවා අල්ලගෙන බොරුවම අල්ලගෙන ඉන්නවා. ඉතින් බලන් ගියා මේක සකස් වෙලා නැහැ නේ කවදාවත්. සකස් වෙන දෙයක් තියෙන්න බෑ. ඉතින් සකස් වෙන දෙයක් නැත්තම් කොහොමද ඒක සකස් වෙන්නේ?
හිත කියන්නේ විඥානය කියන්නේ දැන ගැනීමක් නේ. දැන ගැනීමට කියන නමක් නේ විඥානය කියන්නේ. හිත කියන්නේ. තියෙන දෙයක්ද ඔයගොල්ලෝ දැකලා තියෙනවද අපි කවුරුත් හිත කියන එක? කොහෙවත් තියෙනවා. අල්ලලා අත ගහලා තියෙනවද? ඉතින් දැන ගැනීමට යොදන දැන ස්වභාවයක් හිත කියන්නේ විඥානය කියන්නේ. ඉතින් දැනගන්න දෙයක් හම්බෙලා නැහැ නේද? දැනගන්න දෙයක් හම්බෙලා නැත්තම් කොහෙද හිතක් හැදුනේ? කොහෙද හිතක් තිබුණේ? මේ පෙර විපාකෙට යමක් මැවීමක් තියෙනවා. ඒ මැවීමක්ම විතරයි. ඒක දැනගන්න කෙනෙක්වත් දැනගන්න දෙයක්වත් මොකක්වත් එතන නැහැ. පෙර විපාකෙට මැවෙනවා. ඒ මැවෙන දේ එකම තියෙන සමාන ඇත්තටම තියෙන දෙයක් දෙීම වෙන්නේ. එහෙමත් වෙන්න බෑනේ. ඒ ආයතනවල ස්වභාවයට ඒ තියෙන අවිද්‍යාවේ ස්වභාවයට තමයි ඒක මැවෙන්නේ. දැන් අර කතන්දරවල දැන් කියන්නේ අර මේ ඔය බුද්ධ කාලේ කතන්දරවල දැන් අපි අහලා තියෙනවා අර പ്രേත ස්වභාවයේදී ඒ රහතන් වහන්සේ කෙනෙක්ගෙන් වතුර ඉල්ලන්න යනකොට ඒ වතුර ලේ විදියට පේනවා. රහතන් වහන්සේට වතුර විදියට පේනවා කියලා. ඉතින් එතන මොකද්ද වෙලා තියෙන්නේ? මොනවද එතකොට ඇත්තට මෙතන තිබිලා තියෙන්නේ? තිබිච්ච දෙයක් ගැන අපිට කතා කරන්න බෑනේ. ඒ ආයතන වල තියෙන අවිද්‍යාව ඒ කෙලෙස් ප්‍රමාණයට අනුව යමක් විද්‍යාමාන වුණා. ඉතින් ඔය විද්‍යාමාන වෙන මේ මැවීම තුල ඒ මවන්නේ ගැනවත් මැවීම දැනගන්න කෙනෙක් ගැනවත් ඉන්න කෙනෙක් කෙනෙක්වත් ආපු කෙනෙක් ගැනවත් ඉන්න කෙනෙක් ගැනවත් යන කෙනෙක් ගැනවත් කතා කරන්න බෑ. ඉතින් ඔන්න ඔච්චරයි දකින්න තියෙන්නේ ඔච්චරයි දැනගන්න තියෙන්නේ. දැන් ඕක තමයි මේ ආයතනවල නිරෝධය කියන්නේ. මේ තියෙන දේවල් දකින්නනේ අපිට ආයතන ඕනේ. ආයතන හැදෙන්නේ. ආයතන කියන්නේ තියෙන දෙයක් නෙමෙයි නේ සිතක්නේ. මනසමනේ. මනසේ නිර්මාණයක්නේ ආයතනය කියන්නේ. චක්කායතනේ සෝතායතනේ කියන්නේ මනසේ නිර්මාණයක්. මනස සකස් වීමක්. ඉතින් සකස් වෙන දෙයක් නැත්තම් බලන්න අහන්න දෙයක් නැත්තම් ඒකට බලන්න අහන්න දෙයක් නැත්තම් ඇහැ කනක් අවශ්‍ය වෙනවද? ඇහැ කනක් ඒ බලන ඇහෙන දේම බොරුවක් නම් ආයතන ඇහැ කනක් නිර්මාණය වෙනවද? ඒකීය ස්වභාවයක් තුළ මේ මනස සකස් කර අවිද්‍යාව තුළ සකස් කර ගන්නවා. මේ මම කියලා හදනවා. ආරම්ම කියලා හදනවා. ඒ හදාගන්නේ මේ සකස් කරගන්නේ මේ අවිද්‍යාව තුළනේ. ඉතින් ඕක තමයි අවිද්‍යාවේ කතන්දරේ. ඉතින් අවිද්‍යාවේ කතන්දරේ අපි දන්නවා අපිට දැනෙනවා. අපි දැනගන්න ඕනේ මේක සකස් වෙන්නේ නැති බව. සකස් වෙලාම නැති බව. මොඳ දැන් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න ඒ ගැන.
අවසරයි මෑණියන් වහන්සේ. කතා කරන්න. දැන් අර මෑණියන් වහන්සේ දැන් ඔය අද කතා කරපු දේශනාව තුළ මේක හොඳට පැහැදිලි. එතකොට ඒ ස්වභාවය ඇති වෙන්නේ මේ රහතන් වහන්සේ නමක් තුලනේ. එතකොට දැන් අනිත් අය ඉන්නේ ඒ මාර්ගයේ තුල ගමන් කරන කෙනෙක්නේ. කට්ටිය. එතකොට ඒගොල්ලොත් අතර එක් ස්වභාවය පවතින දැන් කෙනෙක් නෑ ඒ කියන්නේ වස්තු නෑ මම එහෙම එකක් කිව්වේ නෑ. මම කිව්වේ අපි හැමෝම ඉන්නේ ස්වභාවය කියලා. එතකොට ඒ ස්වභාවය තුළ අපි ඉන්නවා නම් අපිට සතර සතිපට්ඨානය තුළ සිටීමට අවශ්‍ය නැහැ. ඒක තමයි ඒ සතර සතිපට්ඨානය තුල ඇයි මේක අවබෝධ කරගන්න ප්‍රඥාව නැති නිසා. ඒ අවබෝධයෙන් පරමින් යා සිහිය පිහිටවන. ඒ සිහිය පිහිටන්නේ සමාධිය තුල ප්‍රඥාව වැඩෙනවා. ඒ ප්‍රඥාව වැඩෙනකොට මේ සියල්ල අවබෝධ වෙනවා. ඒකයි මේක කෙනෙක්ට පද දෙකකින් අහලා ඉවර කරන්නත් පුළුවන්. තව කෙනෙක්ට දේශනා 100ක් 200ක් අහලා ඉවර කරන්නත් පුළුවන්. තව කෙනෙක්ට මේ ජීවිතෙත් මැද්දී මේ නැවත නැවත මේක අහන්න සිද්ධ වෙනවා. මේ ජීවිත කාලෙත් මදි වෙනවා. නමුත් මෙතන පවතින එකම ස්වභාවයයි. මෙතන මේ රහත් පුතජන කියලා ස්වභාව දෙකක් නැහැ. හැමෝම තුල වැඩ ඉන්නේ රහතන් වහන්සේ බුද්ධ ස්වභාවය. අපි රහතන් වහන්සේ කියන පැත්තකට බුද්ධ ස්වභාවය. මේ බුද්ධ ස්වභාවයෙන් සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ. ඔය බුද්ධ ස්වභාවයන් තුනනේ පවතින්නේ. ඒ ඔය බුද්ධ ස්වභාවය තමයි අපි හැම තුලම පවතින්නේ. ඉතින් මේ බුද්ධ ස්වභාවය තුල මේ ගොඩනගාගත්ත අවිද්‍යාව නිසා තමයි මේ කෙලස් බවට පත් වෙලා තියෙන්නේ. මේ කෙලස් කියන්නේ මේ අවිද්‍යාව. ඒ දෘෂ්ටිය, ඒ මිත්‍යා දෘෂ්ටිය, ඒ වැරදි දෘෂ්ටිය. ඔන්න ඔය ටික දැක්කනම් මේ මෙතන තියෙන්නේ වැරදි දෘෂ්ටියක්. මෙතන මේ මිත්‍යාවක්, මායාවක්, වැරදි අවිද්‍යාව තුල වැරදි يعني නොදැන ගැනීමක්. හරි දේ නොදැන ගැනීමක්. ඒක හරියට දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදැනීම කියන එකනේ. සත්‍ය නොදැනීම කියන එක. ඉතින් දැන් මේක දැනගන්න තියෙන්නේ මෙන්න මෙතන මේකයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට ඒ දැන ගැනීම තුල මේ තාක් පැවති අවිද්‍යා අන්ධකාරය දුරු වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි ඒ වැරදි විදියට දැක්කපු වැරදි ස්වභාවයන් එකින් එක ඉවත් වෙනවා. ඒ ඉවත් වෙනකොට ඔන්න එතනේ සත්‍ය ස්වභාවය මතුවෙනවා. දැන් එතනේ මූලිකම තැන තමයි වැරදි දෘෂ්ටිය තමයි මෙතන මම එක්කින්ද හිටියා කියලා අල්ල. මේ ඉන්නේ මම කියලා අල්ලගත්තු එක. ඉතින් අපි ওই විදිහට බලන් යනකොට මේ මම කියලා කෙනෙක් ඉඳලම නැහැ නේතන. නැති කරන ධර්මයක් නෙමෙයිනේ බුදුන් වහන්සේ දේශනා කරේ. නූපදින ස්වභාවයක් නේ. එතකොට මේ නූපදින ස්වභාවයම නේතන දැක්කේ. මේ මම කියන ස්වභාවයක් ඉපදිලාම නැහැ. ඒක මේ අවිද්‍යාව තුල ඇහෙන් කනෙන් හදාගෙන ආපු දෙයක්. ඒකයි දකින්න ඕනේ. ඊට පස්සේ මේක උන්නේ සිතක් කියලා අල්ල ගන්නවා. මේ සිත මේ මන් තුල මේ සිත හට ගන්නවා කියලා අල්ල ගන්නවා. එතකොට මේ මම තුලවත් මේ වෙනත් කය තුලවත් මේ හිත හටගත්තේ. දැන් අම්මා තාත්තා දිහා බලලා හිතනවා ආයේ මම අම්මා කියලා හිතුවා තාත්තා කියලා. එතකොට මගේ දිහා බලනකොට මේ තමන්ගේ රූපේ දිහා බලනකොට එතකොට ඒ හිත කොහෙද හටගත්තේ?
ඒ සියල්ලම බාහිර විදියටනේ පේන්නේ. ඒතර කොහෙද මේ හිත හටගන්නේ? හිත හට ගන්න තැනක් අපිට බලන්න බෑ. නෑ ඒක එන්න කොහොමද ඒක මගේ හිතක් වෙන්නේ? මන් තුල හට ගන්න හිතක් කියන්නේ. එතකොට මේ හිත කියන්නේ හිතක හිතක් හට ගැනීමක් කියන්නේ යමක් දැන ගැනීම. ඉතින් යමක් දැන ගැනීම නම් සිත කියන්නේ විඥානය කියන්නේ මනස කියන්නේ. එතකොට එහෙමනම් දැනගන්න යමක් පවතින්න ඕනේ. ඒතර මොනවද දැනගන්න තියෙන්නේ? දැනගන්න දෙයක් නැත්තම් එහෙනම් විඥානයකුත් දැන ගැනීමකුත් එතන නැහැනේ. දැන ගැනීමක් එතන නැත්තම් එතන විඥානයක් හැදෙන්න බෑනේ. හිත සකස් වෙන්න බෑනේ. අවසරයි මෑණියෝ අවසර පොඩි ළමයි හැම වෙලේම නිදාගෙන ඉන්නේ ඒක නිසා වෙන්න ඇතිනේ. හර වුණේ නෑ ඒක ඉතින් ස්වභාවයයි ඒගොල්ලන්ගේ කයි ඔය ඇත්තට අරමුණු නැද ඉතින් මේක දැනගත්තට පස්සේ ඇත්තට ඉතින් හරිම ඉතින් සැහැල්ලුවක් නේ. මෙතන නිින්ද යන බාරක්ද කියන්නේ නිින්දක් නොයන එකක් නිින්දක් නැති එහෙම එකක් නෑ. හොඳට සැපපාසු නිින්ද යනවා. අවදියෙන් නිදාගන්නේ. ඉතින් මේ නැති බරක් බොරු බරක් නෙමෙයි දාගෙන ඉන්නේ හදාගෙන ඉන්නේ. බොරු බරක් හදාගෙන මේ පොළොවට බර වෙලා ඉන්නවා. හිත ගොඩාක් හදාගෙන එතනම මහා බරක් ඒ බර තුල මහා පීඩනයකින් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ හිත සකස් වෙලාම නැහැනේ. ඒ දරුවා තියුණා නිමිති අනු නිමිති මොකුත් නැහැ. නමුත් එතන අර ඒ අවිද්‍යා බීජේ දැන් විද්‍යාවටපත් වෙලා නැහැනේ. විද්‍යාවටපත් වෙලා නැහැ. පෙර විපාකයේ තුල පවතිනවා ඒ අවිද්‍යාව බීජ පවතිනවා. ඒ නිසා එතන ඒක අපිට ඒ රහත් ස්වභාවයට සම කරන්න බෑ. නමුත් මම ඒක උපමාවක් විදියට අරගෙන ඒ ස්වභාවය තුල තමයි අපි මේක දැන් මේ විස්තර කරගෙන යන්නේ. අපිට මේකෙන් මේ ගැලවීම පිණිස මේක අවබෝධ කර ගැනීම පිණිස. දැන් අර නිନ୍ଦ කියන තැනදී මහා කියන්නේ සම්පූර්ණ කියන්නේ පූර්ණ නිନ୍ଦ තද නිନ୍ଦ කියන තැන දැන් එතන ආයතන හට ගැනීමකුත් නැහැ. එතකොට මේ හිත කියන එක මේ හැදෙන්න මෙතන මේ කය තුලයි පිට තැනකයි කියලා අපිට පනවන්නත් බෑ. එතකොට එතන සම්පූර්ණ ඒ සිත සකස් නොවන ස්වභාවයක් නේ එතන පවතින්නේ. ඉතින් එතන ඒ රහත් ස්වභාවය සහ ඒ බුද්ධ ස්වභාවය සහ ඒ සියල්ලම ඕනෑම කෙනෙක්ගේ එතන එකම ස්වභාවයක් කියලා මම පැහැදිලි කරානේ. දැන් නමුත් එතෙන්දී දැන් හිතුනොත් දැන් ඒ තද නින්දේදී කෙනෙක් රහතන් වහන්සේ නෙමෙයි රහතන් වහන්සේ තද නින්දේදී නැති වුණා තවදීදී නැතුණා ඒ දෙකම එකයිනේ. එහෙම දෙකක් නැහැනේ උන්වහන්සේට. එතකොට දැන් පෘථග්ජනයා තද නින්දේදී එතකොට ඒ රහත් ස්වභාවය නම් එතනදී මරණයටපත් වුණොත් ඒ රහත් ස්වභාවය නම් යාගේ ඒ නැවත භව ගමන සකස් වෙන්නේ නැද්ද? ඔය වගේ සිතුවිලි පහළ වෙන්න පුළුවන් නේ. නමුත් දැන් මම එතෙන්දි කිව්වනේ දැන් රහතන් වහන්සේ අවදි වෙනකොට පෘථග්ජනය අවදි වෙනකොට ස්වභාවය මොකද්ද? අර අතීත අනාගත වර්තමානය හදාගෙනමනේ නැගිටින්නේ. කෙලෙස් සිතක් නේද? දැන් ඒ නිකලෙස් සිතක
ඒව මොකුත් ගොඩ නැගෙන්නේ නැහනේ. එකම හීනයක් දිගට ක්‍රියාත්මක වෙනවා එච්චරයිනේ. හීනයක් බව අවදිය තුල පවතිනවා. ඒ අවදිමත් ස්වභාවය පූර්ණ අවදිමත් ස්වභාවය පවතිනවා. ඒක දැනගන්න කෙනෙක්වත් එහෙම නැහැ. එතකොට අර පුතඥයා සාමාන්‍යයෙන් ඇහැර නිින්දෙන් ඇහැරෙනකොටත් අතීත අනාගත වර්තමානයේ කාල තුන ගොඩනගාගෙන ඇහැගෙන වගේම දැන් නිින්දෙදි මරණය සිද්ධ වෙනකොට එතන වේදනාවක් හට ගන්නවනේ. ඒ වේදනාව තුල එනේ සංඥාව වේදනාව අල්ල ගන්නවනේ. ඒ වේදනාව සංඥාව පැනවනවනේ යාට. ඒතර රහතන් වහන්සේට එහෙම වේදනා සංඥා නිරෝධයිනේ. එහෙම දෙයක් හමු වෙන්නේ නැහනේ. ඒ හමු වෙන්නේ නැති නිසා ඒ මරණින්දදී එතන ඒ කය නිරුද්ධ වුණත් හැරගෙන ඉන්නකොට වුණත් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ ජීවේ අවසන් වෙන තැන ඒ ප්‍රශ්නයක් නැහැ. නමුත් පෘථග්ජනයා අර තදනින්දදී ඒ ස්වභාවය තිබුණත් එතන සකස් නොවන ස්වභාවය තිබුණත් එතෙන්දී ඒ මරණය කියන තැනදී යම් වේදනා ස්වභාවයක් එනවනේ. වේදනාවට මොන මරණින්දකුණත් ඒ වේදනාව දැනෙනවනේ ඇහැරෙනවනේ. එතකොට ඒ වේදනාව සංඥාව දැනෙනවනේ. එතකොට එතෙන්දී වේදනාව සංඥාව අල්ලගෙනමනේ එතන මියන්නේ. ඒකයි එතන වෙනස. මේ ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට ඉතින් මට උත්තර දෙන්න තියෙන්නේ මම එහෙම ස්වභාව දෙකක් මේ පවතිනවා කියලා මං කියලා නෑ. හැමෝම පවතින එකම ස්වභාවයක. හැමෝම ඉන්නේ බුද්ධ ස්වභාවයේ. ඉතින් අර අවිද්‍යාව තුල ඒ නොදැනුවත්කම තුල ඒක මේ පෘථග්ජන රහත් කියලා හදාගෙන ඉන්නවා. එහෙම එකක් නෑ. නේ වේනෝ. සාදු. මෑණියනේ අවසරයි මෑණියනේ. දැන් ඔය විදිහට බලනකොට මෑණියනේ සිතක් කොහොමදවත් සකස් වෙන්නේ නැති බව පැහැදිලි වෙනවා. එතකොට මෑණියනේ නින්දෙදි භවාංග සිත කියන තැන මොකද්ද පැහැදිලි කරලා තියෙන්නේ? ඉතින් භවාංග සිත කියන්නේ මේ ජීවය කියන තැනනේ. ඉතින් එතන භවාංග සිත තුල මේ දැනීම් දැනගැනීම මුකුත් නැහැනේ. භවාංග සිත කියන්නේ මේ ජීවය පවතින තැන. ඒ කියන්නේ අපි යම් මේ දැන් මේ අපි කෙනෙක් ආව නෙවෙයි කෙනෙක් මේ සංසාරේ ආව කතන්දරයක් නෙමෙයි. නමුත් මේ සිත කියන්නේ මේ ජීවී ස්වභාවය මේක දැන් එක තැන මේක සකස් වෙමින් දැන් මේ සිත කියන ස්වභාවය යම් දවසක විශ්වය පහළ වුණාද එදා සිටම මේ දක්වා මේ ස්වභාවය පවතිනවනේ. ඒ ජීවි ස්වභාවය සිත හට ගැනීම මූල ස්වභාවය. ඉතින් නමුත් ඒකේ අර රූපය විතරයි මාරු වෙවි යන්නේ. රූප මේ 31 තලයේ එක හැඩවලට රූපය හැදි රූපය වෙනයි මේ සිත කියන එක එකම ස්වභාවය. නමුත් මේ එකක් තියනවා නෙමෙයි. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙමින් නමුත් ඒ සියල්ලම ඒ හටගත්ත දවසේ සිට මේ දක්වා ඒ ඇති කරගත්තා වූ සියලුම සුද්ධ වූ අසුද්ධ වූ ශක්ති ඒ පිම්පව් ඒ සියලු ශක්තියින් සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ භාංග සිත කියන ස්වභාවයත් එක්ක. ඉතින් ඒ සිත තුල ඒ ස්වභාවය තුල එතන මේ ඒක තමයි මේ ඇත්තටම මේ විශ්වීය ස්වභාවය. එතන විඥාන කතන්දරයක් නැහැ. දැනීමක් හෝ දැනගැනීමක් හෝ දැනගන්න කෙනෙක් හෝ එහෙම ස්වභාවයක් නැහැ එතන. මේ විශ්වීය විශ්ව විඥාන කියන ස්වභාවයේම යම් සුද්ධ වූ ස්වභාවයක්. ඒක තමයි සත්‍ය වශයෙන්ම හැමෝම තුල පිහිටලා තියෙන ස්වභාවය මේ විශ්වය තුල.
නමුත් අර අවිද්‍යාව තුල තමයි ඒක පරයාමේ සිත සකස් කරගන්නේ, මනස නිර්මාණය කරගන්නේ. ඒකයි අපි දකින්නේ එතකොට මේ සිත සකස් වෙලාම නැති බව. ඒක බොරුවක්ම බව. මේ සකස් කරගත්තු සිතෙන් මිදෙන්න බැරිකම තමයි දැන් තියෙන්නේ හැමෝටම. ඒ සිත බොරුයි කියලා පිළිගන්න බයයි. ඇයි බය වෙන්නේ? මේ සියල්ලම තමාට නැති වෙනවා. සියල්ලම නෙමෙයි එතන මම මට නැති වෙනවා. ඒක දරා ගන්න බයයි. අවසරයි මෑණියන් වහන්සේ. මෑණියන් වහන්සේ ඒ භවංග කියන එක ප්‍රභාෂර චිත්තය කියන එකද මෑණියන් වහන්සේ? ඔව් එතනේ ප්‍රභාස්වර ස්වභාවය තමයි. ඒ කියන්නේ මේ සිත හටගන්න මූල ස්වභාවය එතන. එහෙමයි. එතන මොකොත් එතනදී අපිට මේ පෙනෙනවා කියන තරක්ව කතා කරන්න බෑ. එහෙමයි. පෙනෙනවා කියලා අපි දැනගත්තොත් ඒ මානසික සකස් වීමක් නෙනේ. එහෙමයි. මෑණියනේ ආත්මය කියලා කියන්නේ ඒකට නේ වෙන්න පුළුවන් නේද මෑණියනේ? ඔව් ඉතින් මේ ආත්ම කියලා එහෙම ස්වභාවයක් නැහැ අපිට. අනාත්ම ස්වභාවයක් නෙවෙතන පවතින්නේ නේ. කියන්නේ මේ එක දිගටම පවතින දෙයක් ගැනත් නෙමෙයි මම මේ කතා කරන්නේ. එතනම සකස් වෙමින් නිරුද්ධ වෙනවා. නමුත් ඒකේ අර ඒ නිරුද්ධ වෙන සිතේ ඊළඟ ප්‍රත්‍ය ඊළඟ හිතට පවතිනවා. එතකොට ওই ප්‍රත්‍ය කියන ස්වභාවය එතන ඒ සියල්ල දරාගන්න ස්වභාවය තමයි ওই භවංග සිත. ඒකයි අපි මේ පෙර කරන සියලු පින්පව් ඒ සියලු ශක්තියින් දැන් මම කරපු ඒවා මටම නෙන්නේ. වෙන කෙනෙකුට එන්නේ නැහනේ. එතකොට ඔන්න භවංග සිත කියන ස්වභාවයට තමයි අර ඒ සියලු දේ ප්‍රත්‍ය වෙන්නේ. ඒ සියල්ල ඒ කියන්නේ භවංග සිතේ තැම්පත් වෙලා තියෙනවා කියලාත් නෙමෙයි මේ කියන්නේ. නමුත් ඒ උපනිශ්‍රයෙන් ඒ හරහා තමයි මේ සියල්ල මේ එක තැනකට ඇදිලා එන්නේ. ඇදෙන්නේ. එකකටම එක ස්වභාවයකටම අයිති වෙන්නේ. ඒතර අපි ආත්මයක් කියලා ගන්න බෑ. මේක අනාත්ම ස්වභාවයන්නේ බුද්ධ දර්ශනය කියන්නේ අනාත්ම ස්වභාවයක්. ඉතින් මේ අනාත්ම ස්වභාවය තුල යම් මායාකාරී ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාත්මක වෙන මේ මායාකාරී ස්වභාවයන්ට ප්‍රත්‍ය සකස් වෙන්නේ අන්නේ විභවාංග සිත හට ගැනීම තුල. ඒ භවාංග සිත තුල කෙනේ පුජ්‍යලේ ද්‍රව්‍ය වස්තු එම් මුකුත් කිසිම දෙයක් පනවන්න බෑ. සම්පූර්ණ වූ හිස්සු අවකාශීය ස්වභාවයක් තමයි එතන උසුලන්නේ. ප්‍රතිපවාගිය තන තමයි මේ නිවන කියන ස්වභාවය. සරයි මේ නේද සකස් වීම තමයි දුක නේද? ඔව් සකස් වීමනේ දුක. ඒකනේ බුදුන් වහන්සේ පැනවෙන්නේ නිවන කියන්නේ අසංකතය කියලා. අවසරයි මෑණියන් වහන්සේ. ඒ කියන්නේ අපි මෙච්චර කාල අපි රැවටීමකට පත් වෙලා හිටියා. මේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ කෙනෙක් අපිට මේ සත්‍ය
පෙන්නකොට තමයි අපිට ඒ අවිද්‍යාව කට්ට කඩාගෙන මේ විද්‍යාව කියන ඒ ආලෝකය පහළ වෙනකොට තමයි මෑණියන් වහන්සේ මෙතන තියෙන මේ සම්පූර්ණ බොරුවෙන් එළියට එන්න නියම යථාර්ථය ඔය රූපය කියන එකේ බොරුව ඒක පේන පින්ඩූපමන් රූපං කියන ස්වභාවය හරියට අවබෝධ කරාට පස්සේ මෑණියන් කියන්නේ මේ රූපයක් කියලා මේ පෙන පිඬක් කියන ඒ උපමාවම හොඳට පසක් වෙනවනේ මෑණියන් වහන්සේ. එතනදී එතනින් එහාට වේදනා සංඥා සංකාර වලට යන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ ඒ සත්‍ය දකින්න තව තවත් අපි මේ අර ඒ ඇත්තට කියන්නේ ඇත්ත දකින්න. විවෘත වෙනවා. ඒ කියන්නේ මේ සියලු රූපයන්ගෙන් නිදහස් වෙනවා. එහෙමයි. රූපයන් අභිභවා යනවා. ඒ සියලු රූපයන් තුල පිහිටන්නේ නැතුව යනවා. එහෙමයි. බයිතනේ කල්යාණ මිත්‍රයෙක් කියලා එතන ඒ පටන්ගේ මේ විද්‍යාව තුළ ඔබට කල්යාණ මිත්‍රයෙක් හම වෙනවා. නමුත් කල්යාණ මිත්‍රය ඔබමයි. එහෙමයි. ඔබේ කල්යාණ මිත්‍රය ඔබමයි. එහෙමයි. එහෙමයි. හොඳයි නම් අපි දේශනේ නවත්තමු නේද?